පිටෙහි එක් අර්ධයක් ජලයෙන් පිටත පවතී. රූපයේ දැක්වෙන පරිදි සූර්යාලෝකයේ තිරස් සමග අංශක 45ක් කෝණයක් සාදුමින් පිට මත පතනය වන විටදී ජල තටාකයේ පතුල මත සෑදෙන රිටේ ඡායාවේ දිග ගන්නවා. දැන් රිටේ එවනල්ලේ දිග මොකක් වෙනවද කියලා අහන්නේ. අපෙන් ගාන ඉල්ලන්නේ නැහැ හරියටම කොච්චරක් වෙනවද කියලා. අපෙන් ගාන ඉල්ලන්නේ මොන වගේ අගයක පවතීද වගේ කතන්දරයක් තමයි අහන්නේ. හරි. එතකොට එහෙම තියෙනවා රිට. හරි. ඊට පස්සේ මේකේ උස මීටර 2යි මීටරයක් වතුර ගිනලා තියෙනවා. අනිත් මීටරේ මේ විදිහට තියෙනවා. මෙතෙන්ට යනවා ආලෝක කිරණයක් අංශක 45ක් කෝණයකින්. හරි. මෙතන කෝණ අංශක 45 කියලා තියෙනවා. මේ 45 ගේ මේකත් අංශක 45 නේ. හරි. දැන් අපි හඳුනමු මොකද වෙන්නේ. හරි. ආලෝක කිරණ එන්නේ කොහෙටද? ආලෝක කිරණ එන්නේ වාතයේ ඉඳලා ජලය. වාතයට වඩා ජලයේ වර්තනාංකය වැඩි. එහෙනම් වාතයට සාපේක්ෂව ජලයේ ගහන මාත්‍රය. හරි. වාතයට සාපේක්ෂව ජලයේ ගහන මාත්‍රයක්. එහෙම ආලෝක කිරණ මොනවා වෙන්න ඕනද? අභිලම්බයේ දෙසට නැගෙන්න ඕනේ. හරි. මෙන්න මේ ආලෝක කිරණ එහෙමනම් අභිලම්බයේ දෙසට නැගිට තමයි ගමන් කරන්නේ. හරි. එතකොට මෙතන එන කෝණේ අංශක 45ට වඩා මෙතන එන කෝණ θ නම් θ කෙනගෙන අංශක 45ට වඩා මොකද වෙන්නේ? අඩු වගයක් එන්නේ. හරි. මේ ආලෝක කිරණේ ගියා නම් යන්නේ මෙන්න මේ පාරේ. යා ගියා නම් මෙන්න මේ පාරේ. හරි. ඉතින් මෙයා 45 කියන්නේ මේක අංශක 35යි. මේක අංශක 90 හින්දා මෙන්න මේ ත්‍රිකෝණ සැකලුවා. මෙන්න මේ ත්‍රිකෝණ කියලා. සලකුව. මෙන්න මේ මුළු දිගේ මීටර 2ක් එන්න ඕනේ. හරි. ඔය මුළු දිගේ මීටර 2ක් එන්න ඕනේ. මොකද මේ දිගේ මෙයා ස්පයි මෙයා අන්න සමදීපාද ත්‍රිකෝණ ත්‍රිකෝණයක් තියෙනවා. එහෙනම් මේ මුළු දිගේ මීටර 2යි. දැන් මෙයා ඉන්නේ මීටර 2කට වඩා අඩු දුර. එහෙනම් උත්තරේ 2කට වඩා අඩුයි කියන උත්තරයක් තියෙන්න ඕනේ. පළවෙනි එකෙන් 2කට වඩා වැඩි කියන එක වැරදි. දෙවෙනි එකෙන් 2යි කියන එකත් වැරදි. 2යිට වඩා අඩු වෙන අතර 1ට වඩා වැඩි කියන උත්තරයක් තියෙනවා. 1ට වඩා අඩුවේ sorry 1ට වඩා අඩුවේ කියලා කියනවා. හරි. 2ට වඩා අඩුවේ කියලා හොයාගත්තා. 1ට වඩා මොකද වෙන්නේ කියන එකත් හොයාගන්න. ඒක හොයාගන්න පුළුවන් මෙන්න මේක ගන්නට පාවිච්චි. මේ දිග කීයද? මේ දිගත් මීටර. මේ දිග මීටරයයි. ඒ කියන්නේ මේ දිග මීටරයයි. හරි. මේ සමානයි. එහෙනම් මෙයා මීටරයයි. මෙයා තියෙන්නේ මෙන්න මේ වගේ. එහෙනම් මීටරයට වඩා මේ දුර වැඩි වෙන්නේ. එහෙනම් මේ දුර x කියන x කියන එක මීටරයට වඩා වැඩි. මීටර දෙකට වඩා හරි. හදාගත්ත දාගත්තා. හරිද? හරි.
ඒ රූපයේ පෙන්වා ඇති පරිදි පුද්ගලයෙක් හිස් සිලින්ඩරාකාර බඳුනක ඉහළ ගැට්ට ඔස්සේ බලා සිටින විට බඳුනේ පතුලේ ප්‍රතිවිරුද්ධ කෙළවර යාන්ත්‍රණයෙන් පෙනේ. ඇස එම පිහිටුමේම තබා ගනිමින් පැහැදිලි ද්‍රවයක් බඳුනේ ඉහළට දක්වා පුරවන ලදී. බී රූපයේ පෙන්වා ඇති පරිදි පතුලේ මැද ඇති කුඩා සලකුණක් ඔහු දර්ශනය වේ. ද්‍රව්‍ය පතනාංකය දෙන්නවන්නේ කියලා. අහන්නේ මෙහෙම කතන්දරයක් කියලා තියෙන්නේ. අපිට කියනවා මෙහෙම බඳුනක් තියෙනවනේ මේ බඳුනේ කෙළවරෙන් ආලෝක කිරණයක් යවුවොත් මෙන්න මේ කෙළවර බලන්න පුළුවන්. දැන් බලන්න මොකක් වෙන්න ඕනද? කෙළවරේ ඉඳලා ආලෝක කිරණයක් එන්න ඕනේ. ඇහැ දෙසට කෙළවරේ ඉඳලා ආලෝක කිරණයක් එන්න ඕනේ. හරි. ඊට පස්සේ දැන් මේකට වෙනම ද්‍රවයක් දානවා. හරි. ද්‍රවයක් දැම්මම පස්සේ මොකද වෙන්නේ? එයාට ඒතර මේක නෙමෙයි පේනවා. ද්‍රවය දැම්මම පස්සේ එයාට පේනවා කියන්නේ එයාගේ හරි මැද එන ආලෝක කිරණය මෙතෙන්ට ඇවිල්ලා වර්තනය වෙලා. එහෙම ගිය ආලෝක කිරණය වර්තනය වෙලා මේ දැන් ඉහිලා. හරි. මේ උස අපි දන්නවා h කියලා. මෙන්න මේ උස අපිට h කියලා දුන්නා. මේ දිග අපි දන්නවා 2r කියලා. මේක 2r. දැන් අපිට ගණන් හදන්න අහන්නේ මොකද්ද? වර්තනාංකයක් නේ. හරි. වර්තනාංක ගන්න තියෙන ක්‍රම මොනවද තියෙන්නේ? වර්තනාංක ගන්න පුළුවන් ක්‍රම තියෙන්නේ එක්ක වේගය දැනගන්න ඕනේ. ග්‍රැබ්ලුවන් c බෙදීම b සමානයි n දාලා ගන්න. හරි. එහෙනම් එක් මාධ්‍ය වල වර්තනාංක දැනගෙන ඉන්නත් ඕනේ. ඒතර පුළුවන් අර සාපේක්ෂ වර්තනාංක අතරලා ගන්න. මේකේ මොකුත් නැහැ. මේකේ නිකන් දුරවටයක් විතරයි දීලා තියෙන්නේ. හරි. අපි දන්නවා දුරවල් දීලා තිබ්බොත් කවුරු හරි කෙනෙක්ගේ sin අගයන් හොයාගන්න පුළුවන්. හරි. sin අගයන් cos අගයන් tan අගයන් ඕන කෙනෙක් හොයාගන්න පුළුවන් ත්‍රිකෝණයක දුරවල් දීලා තියෙනවා. එහෙනම් මේකෙත් අපිට මේ වැඩේ කරන්න පුළුවන් නේ. මේකටත් එහෙනම් දුරවල් දන්න හින්දා sin අගයන් හොයන්න පුළුවන්. sin අගයන් දන්නවා කියන අපිට පුළුවන් ස්නෙල්ලීමේ පාවිච්චි කරලා ගාන හදන්න. හරි. එහෙනම් අපි දාමු මේක ස්නෙල්. ස්නෙල් නාම මේ කෝණය ඕනේ. ඒක කැපිටල් y. මේ කෝණයට මේ කෝණය සමානයි නේ. ලොකු කෝණය. ඊට පස්සේ දැන් මේ චූටි කෝණය. r. හරි. හරි. එහෙනම් අපි ලියනවා මෙහෙම. වාතයේ වර්තනාංක 1යි. එහෙනම් sin i සමානයි 1 වැඩි කිරීම sin i සමානයි n වැඩි කිරීම sin r. sin i. දැන් මේකේ දන්නේ කවුද? මේකේ දන්නවා මෙන්න මේ පාදේ දිග දන්නවා. මේ පාදේ දිග දන්නවා. එහෙනම් අපිට මේ පාදේ දිග ගන්න පුළුවන්. h වර්ගය දන 4r වර්ගය. ඔගේ වර්ගමූලය. මේ පාදේ දිග ගන්න පුළුවන් h වර්ගය දන r වර්ගයේ වර්ගමූලය කියලා. හරි. ඒතර මෙයක් දන්නවා මෙයක් දන්නවා. sin i කියන්නේ කාටද? sin කියන්නේ සම්මුඛ පාදයේ විදීම කර්ණය. හරි. i කියලා කියන්නේ මේ ලොකු ත්‍රිකෝණයනේ. ලොකු ත්‍රිකෝණේ සම්මුඛ පාදයේ 2යි. කර්ණය ඉතරගේ දන 4r වර්ගයේ වර්ගමූලය. n වාරයක්. sin r කියන්නේ කාටද? මෙන්න මේ පොඩි ත්‍රිකෝණයේ sin r. දැන් පොඩි ත්‍රිකෝණ sin r කියන්නේ h බෙදන්න h වර්ගය දන r වර්ගයේ වර්ගමූලය. සර් h නෙවෙයි r. මේ r ට මේ r කැපේ. අපිට ලියන්න පුළුවන් වර්තනාංක සමානයි. දෙවාර වර්ගමූල h වර්ගය දන r වර්ගය. බෙදීම h වර්ගය r වර්ගය වර්ගමූල. හරි. ඔන්නෝගල වර්තනාංක සමානයි. පිළිඋත්තරේ. උත්තරේ 2. හරි. දෙවෙනි උත්තරේ ගත්තා.
पकड़ता है
හරි 12 රූපයේ පැත්තේ දැක්වෙන්නේ කැපිටල් H සමාන්තර පැති සහිත වීදුරු කුට්ටියක් වලින් ගමන් කරන ආලෝක කිරණයකි. හරි ආලෝක කිරණයක් දීලා තියෙනවා. තීටවන්නේ යගේ කුමක් වුවද පහසුනහන් ප්‍රකාශන දෙන එකක් හැර අනෙක් ඒවා සත්‍ය වේ. සදොස් ප්‍රකාශය කුමක්ද කියලා අහන්නේ. හරි වැරදි කියන මොකක්ද කියලා අහන්නේ. අපි ධර්ම කතන්දර වලින් යමුකෝ. මේක අපිට කියනවා සමාන්තර පැති තියෙන වීදුරු කුට්ටියක්. ඒතර මෙන්න මෙයයි සමාන්තර. ඒතර මෙහෙන් ආලෝක කිරණයක් ආවොත් එහෙම මේ ආලෝක කිරණය මේ මාර්ගයේ දිගේ ගිහිල්ලා මෙතනින් මෙහෙම එකට යනවා. හරි. ඒතර මේ කෝණේ θ1 නම් මේ කෝණේ θ2 නම් මෙයයි අනුරූප කෝණ වලින් ඒකාන්තර කෝණ වලින් θ2 වෙන්න ඕනේ. ඊළඟට මෙයා නිර්ගත වෙනවා නම් මෙතෙන් ස්නේහ ධර්මම යන ප්‍රකාශනය මෙතෙන් ස්නේහ ධර්මම ප්‍රකාශනය දෙකම එකමනේ. ඇයි එතන තියෙන ඊටාව පතනාංක 1 මෙතන පතනාංක නිසා කෝණේ මෙතන තියෙන්නේ i2 පතනාංක 1. ඒතර මෙන්න මෙතන ඉන්න කෝණය θ1ම වෙන්න එපා. එමෙන් එක වාරයක් sin θ එක සමානයි n වාරයක් sin θ 2. මෙලිවත ඔකම ඇලීම මෙලිවත ඔකම ඇලීම අවස්ථා දෙකේම ඔකමයි දීවේ එකමයි දීවේ. හරි. පළවෙනි එක කියනවා θ1 සෑම විටම θ4 සමාන වේ. ඔව් හරිනේ. θ1 θ2 සෑම විටම සමානයි. ඒක හරි. දෙක θ2 සෑම විටම θ3ට සමාන වේ. ඔය එකත් හරිනේ. ඒකාන්තර කෝණ වලින් ඒ වෙලෙත් හරි. ඒකයි බීතර. sin θ1 බෙදීම sin θ2 ගේ වර්ගයෙන් මේකේ n කියන්නේ වාතයට සාපේක්ෂව මෙයාගේ වර්තනාංකයනේ. ඒතර n සමාන අපිට ලියන්න පුළුවන් sin θ1 බෙදීම sin θ2. n කියන්නේ නියතයක්. නියතයක වර්ගය. නියතයක වර්ගය n නියතයක් නේ. n කියන නියතයක් නියතයක වර්ගයක් නියතයක්. ඒතර මේ ප්‍රකාශනයේ වර්ගයක් නියතයක්. හරි. කියන sin θ1 බෙදීම sin θ2 ගේ වර්ගය කියන්නේ නියතය. හරි. ඒක නියතයේ කියලා කියන්නේ ඒක හරි. නියතයේ කිව්වම ඒක හරි. හරි. ඊළඟට කියන sin θ3 බෙදීම sin θ4 ගේ වර්ගය නියතයක්. sin θ3 කියලා කියන්නේ මෙන්න මෙයානේ. හරි. ඒ කියන්නේ sin කියන්නේ මෙන්න මෙතනදී පන්නන්නේ. මෙයා මෙහෙම ලිව්වට මෙහෙමනේ දිබ්බේ අපිට දීලා. මේකට නිකන් ඉස්සෙල්ලා දාන්නකො n වාරයක් sin θ3 සමානයි sin θ කෝණය. හරි. එතන අපි ලියන්න පුළුවන් මේ sin θ3 බෙදීම sin θ4 සමාන 1/8. ඔකේ තේරුම. 1/8 කියන්නේ කාටද? n කියන්නේ වාතයට සාපේක්ෂව මෙයාගේ වර්තනාංක. 1/8. වාතයට සාපේක්ෂව මෙයාගේ වර්තනාංකයේ නියතාංකය. එහෙනම් 1/8. 1/8 නුත් නියතාංකයක් නේ. n නියතයක් නම් එයාගේ පරස්පරයත් නියතාංකයක්. ඒතර මෙයාගේ නියතයක්. එයාගේ වර්ගය. ඒකත් නියතයි. ඒතර මෙයා නියතයි නම් එයාත් නියතයි. හරි. ඒතර මෙයාගේ වර්ගයත් නියතයක්. මෙන්න මෙයා sin θ3 විදිහේ sin θ4 ගේ වර්ගය කියන එක. මේකත් නියතයක් තමයි. හරි. 3bc නැත්නම් 1 2 3 4 කියන ප්‍රකාශන ඔක්කොම හරි. ඒක පස්සේනේ කියවන්න ඕනෙත් නැහැ. පස්සේනේ උත්තරේ කියලා ගහන්න පුළුවන්. හරි. ඊට බලමුකෝ. ඒක දෙන්නේ sin θ1 දාන k sin θ2 සමාන බිඳුවයි. k කියලා කියන්නේ ධන නියතයක් කියලා කියන්නේ. හරි. මෙහෙමනේ. sin θ1 සමානයි n sin θ2 කියලා ලිව්වනේ. එතන sin θ1 ඍණ n sin θ2 සමානයි බිඳුව. දැන් එයාලා ලියලා තියෙන ප්‍රකාශනය බලන්නකෝ. එයාලා ලියලා තියෙන sin θ1
ධන k sin θ2 සමාන බිඳුව. යාලිය තියෙන ප්‍රකාශනයයි අපි ලියපු ප්‍රශ්නය අතර සම්බන්ධය මෙයාට මෙයාට රූපයි. ඒ ඉන්න දැන් කවුද ඉන්නේ? ඍණ x. හරි. දැන් වර්තමානිකය කියන්නේ ධනාගය. හරි. වර්තමානිකය කියන්නේ ධනාගය. භවය ළමයි දන්නවනේ. ධනාගයෙන් කියන මොනවද කියලා දන්නවනේ. ඒක දන්නේ නැත්නම් කොහේ ඉගෙන ගන්න. k කියලා කියන්නේ ඍණයෙන් කියලා n කියන්නේ ධනාගය. වර්තමානිකය ධනාගය. හරි. වර්තමානිකය ධනාගය ඒක ඍණයෙන් ගුණ වුණාම එන්නේ ඍණ උත්තර. එතන මේකේ k කියලා කියන්නේ ඍණීය. ධන ඍණීය. හරි. එතකොට මේ එයා එන්නේ ඍණීයතයක්. පස්වෙනි උත්තරේ sin θ1 ධන k sin θ සමාන බිඳුවයි. මේ k යනු ධනනීයතයක් කියන ධනනීයතයක් නේ ඒක ඍණීය. හරි. එතන උත්තරේ 5 කියලා තමයි ගන්න වෙන්නේ. හරි. පස්වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. හරි. ඕකේ. හරිද? උත්තරේ 5. හරි නේද මේක? අයිකෝ ඊට පස්සේ කීයද? 16. හරි 16 කියන්නේ මොකද්ද? අවසානයේදී වීදුරු අන්තර් පෘෂ්ඨය ඔස්සේ නිර්ගමනය වන ආලෝක කිරණයේ ගමන් මාර්ගයේ රූප සටහනේ දක්වා ඇත. ඒතර වීදුරු අතුරු මුහුණත වගේ වෙන්න ඕනේ. වීදුරු අරහනවා වගේ නිර්ගමනය වන ආලෝක කිරණයේ ගමන් මාර්ගයේ රූප සටහනේ දක්වා ඇත. ජලය සහ වීදුරු වල වර්තනාංකයේ μw සහ μg නම් sin θ සමාන වන්නේ කියලා අහනවා. හරි. කොහොමද හඳ වෙන්නේ? ඔය කියන්නේ මෙන්න මේ වගේ කතන්දරයක් නේ. මෙහෙම තියෙනවා වාතය. ඊට පස්සේ තියෙනවා වීදුරු. මෙතන තියෙනවා ජලය. තීට කෝණයක් ආනතව ආලෝක කිරණයක් එනවා විලම්බයත් එක්ක. ඊට පස්සේ මෙයා මෙන්න මේ පාර දිගේ ගිහිල්ලා මෙයා මේ පෘෂ්ඨය දිගේ යනවා. හරි. අවදි අවස්ථාවෙන් යන්නේ එතකොට මේ කෝණේ C. හරි. අපි ඉල්ලන්නේ මොකද්ද? අපි ඉල්ලන්නේ sin θ ගේ අගය.
sin theta කියලා හොයනවා නම් ආයෙ දාන්න වෙන්නේ ස්නෙල්. හරි. ඉතින් හිතන්න තියෙන්නේ මේකට ස්නෙල් දැම්මම නම් හරි. ලොකු දෙයක් නැහැ. එහෙනම් ස්නෙල් දාද්දි මෙන්න මේ c ගියාගේ හොයාගන්න වෙනවා. c ගියාගේ හොයාගන්න අපි දන්නවා මෙයාගේ වර්තනාංක 1යි. හරි. ඊට පස්සේ මෙයාගේ වර්තනාංකය දීලා දෙනවා mu g කියලා. මෙයා අපිට දීලා දෙනවා මෙයා අපිට දීලා දෙනවා mu w කියලා. හරි. මෙයා mu g මෙයා mu w කියලා දීලා තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් කරන්න තියෙන්නේ මේකට ස්නේහ දාලා sin c හොයාගන්න. හරි. ඒක පුළුවන් නේ දාගන්න. වාතය හා වීදුරු අපිට ලියන්න පුළුවන් mu g වාර sin c සමාන එක වැඩි කිරීම sin 90. හරි. sin 90 1. sin c සමානයි mu g sin c සමානයි 1යි කියලා. හරි. දැන් මෙයාට එන්නේ දාන්න ඕනේ. දාන්න. කාටද? වීදුරුයි ජලය. mu w වාරයක් sin θ සමානයි mu g වාරයක් sin c. අපි දන්නවා mu g වාරයක් sin c 1යි. mu w sin θ සමානයි 1යි. එහෙනම් sin θ කියලා කියන්නේ 1 වෙදීම හරි. එහෙනම් මේ අහලා තියෙන්නේ ජලයයි වාතයට අවදි කෝණයයි. හරි. අපි අහලා තියෙන්නේ මෙන්න මේ ජලයයි වාතයට අවදි කෝණයයි. මොකද මෙයා මේ පාර දිගේ ගිහිල්ලා මේ පෘෂ්ඨය දිගේ යනවා කියන්නේ මේ ආලෝක කිරණේ කෙලිම මෙහෙම යවුවනම් ඒ යන්නේ ওই පාර දිගේම තමයි. හරි. ඒතර මේ sin θ කියලා තියෙන්නේ ජලය හා වීදුරු අතර හරි. ඒතර sin θ කියලා තියෙන්නේ වාතය හා ජලය අතර අවදි කෝණය. හරි. ඒතර ගන්න වෙන උත්තරය මොකක්ද? දෙවෙනි උත්තරේ. හරි. උත්තරේ හරි නේද? හරි. ඊළඟට 19 වෙනි ගාන. හරි. 19 කියනවා දිග 1.75 මීටර වූ සිරස් හිටා ජල තටාකයක පතුරට සවි කර ඇත. රිටේ මීටරයක් උසක් ජලය තුල පවතී. ජලයේ වර්තනාංකය 4 බෙදීම 3කි. ජල තටාකයේ පතුරම සෑදෙන රිටේ සෙවණැල්ලේ දිග සඳහා ආසන්න අගය කීයද කියලා අහනවා. හරි. දැන් දීලා තියෙනවා දිග 1.75යිලු. හරි. මෙයාගේ උස දීලා දෙනවා 1.75යි කියලා. ඊට පස්සේ කියනවා රිටේ මීටරයක් ජලය තුල පවතිනවලු. හරි. ඒතර මෙයාගේ මීටරයක් ජලය තුල තියෙනවා කියලා කියනවා. එයා මීටර කියන්නේ මෙයාගේ 4න් 3යි මීටර ප්‍රමාණයක් බාහිර පවතින. හරි. මෙහෙම එන ආලෝක කිරණය දැන් වර්තනය වෙලා මෙන්න මේ වගේ පාරක් ඔස්සේ ගමන් කරනවා. හරි. අපි දන්න කතන්දර. දැන් අපි හොයන්න ඕනේ අපි අහන්නේ මොකක්ද?
අපෙන් අහන්න මෙන්න මෙයාගේ 7L දිගනේ. කොහොමද 7L දිග මීටරයට වඩා වැඩි වෙන්න බෑ. මේ කෝණය අංශක 35යි. මේ කෝණය අංශක 35යි. මේ දිගක් මේ දිග 4 වෙනි උතුරයි. මේ දිග 4 වෙනි උතුරක් කියන හින්දා මෙන්න මේ දිග 4 වෙනි උතුරක් 0.75ක් වෙනවා. මේ මීටරය කියන්නේ දැන් මෙන්න මේ දුර හොයාගන්න. ඒක මෙන්න මෙතන කෝණ හොයාගන්න. ඒක හොයාගන්න තමයි අපිට මෙන්න මේ දුර දීලා තියෙන්නේ. මේක දීලා තියෙනවා, මේ කෝණය දීලා තියෙනවා, වර්තනාංකෙත් දීලා තියෙන්නේ මෙන්න මේ කෝණය හොයාගන්න. හරි. මේක තමයි 4 වෙනි 4 වෙනි උතුරයි කියලා දුන්නා. මේක දීලා තියෙන්නේ r ගගේ හොයාගන්න. නා r වලින් ස්නේල් දානවා. එක වැඩි කිරීම sin 45 සමානයි. 4 වෙනිම 3යි sin r. හරි. මෙයා එකයට මූල 2යි. sin r 3 වෙනිම 4යි මූල 1යි. සමානයි sin r. හරි. මම sin r සඳහා ගයක් හොයාගන්න. දැන් ගන්න ඕනේ මෙන්න මේ දිගනේ. හරි. මෙයා මීටරය කියලා දන්නවනේ. කෝණයගේ අපි හරියන්නේ නැහැ. අපි sin නගයක් දන්නවා. කවුරු හරි කෙනෙක්ගේ sin නගයක් දන්නවා. එයාගේ tan නගය cos නගය හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. කොහමද ඒව හොයන්නේ? ගහගන්න ඍජුකෝණී ත්‍රිකෝණ. ඍජුකෝණී ත්‍රිකෝණේ එයා සිම්පල් ආර්ක් එක. දැන් ඕකේ sin කියන කෙනාගේ අර්ථ දැක්වීමට මොකක්ද sin කියන්නේ? sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදන්න ඕනේ කර්ණය. එහෙනම් සම්මුඛ පාදයේ 3යි. හරි. 4යි මූල 1යි. එහෙනම් කීයක් එන්න ඕනේද? කොහොමද ඒක හොයන්නේ? පයිතගොරස් දාන්න. හරි. පයිතගොරස් දාන්න පයිතගොරස්. 4යි මූල 2 වර්ගය සමානයි 3යි වර්ගය. මේක සරලයි. 4 වර්ගය 16යි. 16 වැඩි කිරීම 2 සමානයි 9 දන x වර්ගය. 16 වර්ගය 32යි. 32න් අඩු වෙනවා 9ක්. මෙයා සමාන x වර්ගය. 39ක් ගියම කියන්නේ 21යි නේ. 21 එන x එනවා අපිට 21 මූලය. 21 මූලය කියන්නේ අතරක් තුනින් එන්නේ නේ. x කියන්නේ 1 මූලය. අක්කාන අහෝග. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ දුර. එහෙනම් ඒ දුර ගන්න පුළුවන් අහපුවා අපේ tan දා. tan r සමානයි මේ දුර y නම් y බෙදීම 1. 1 සමානයි tan කියන්නේ සම්මුඛ පාදය. බෙදීම හරි. හරි. කර y සමානයි 3 බෙදීම මූල 21. 21 වර්ගමූල ලියන්න පුළුවන් 7.5. හරි. ආසන්න වශයෙන් ලියමු 4.5. 3.5 කැපුණාම එනවා 3ට 3 1යි. දැන් 1.5යි. අතෑන 2 බෙදීම 3යි. හරි. 2 බෙදීම 3යි කියන්නේ 0.6යි 7යි මේ. එහෙනම් ලියන්න බලන්න 0.7යි 5ට එකතු කරන්න.
3.6 හරි 2යි 3යි 1.3යි ආසන වශයෙන් 7යි හරි උත්තර ගන්න වෙන උත්තරේ 3 වෙනි උත්තරේ හරි රිසෙට් එක දාන්න මේක 3යි 7යි තියෙන්නේ ආසන වශයෙන් 1.4යි කියලා දාමු හරි හරි නේද හරි චෝටි මාතෘකාවක් දාගන්නකො
හරි පොඩි මාතෘකාවක් දාගන්න. මෙහෙම දාගන්න. ද්‍රවයක් තුලින් ද්‍රවයක් තුලින් ද්‍රවයක් තුලින් ද්‍රවයක් තුලින් ආලෝක ප්‍රභවයක් ලැබුව විට ද්‍රවයක් තුලින් ආලෝක ප්‍රභවයක් ලැබුව විට ද්‍රවයක් තුලින් ආලෝක ප්‍රභවයක් ලැබුව විට ඉහළ පවතින ආලෝක ප්‍රභවයේ අරැසිවීම ඉහළ පවතින ආලෝක ලපේ අරැසිවීම හරි දැන් මෙහෙමයි වැඩි කියන්නේ මේ ද්‍රවයක් තුල ආලෝක ප්‍රභවයක් කියලා තියෙනවා අන්නේ ආලෝක ප්‍රභවයේ මගින් ඉහළ ඇති කරන ආලෝක ලපේ අරැසිවීම ගන්න හදා හරි මෙහෙම ආලෝක ලක්ෂාකාර ආලෝක ප්‍රභවයක් තිබ්බොත් එයාට මේ කෙලින්ම යන ආලෝක කිරණය වර්තනයකින් තොරව ගමන් කරනවා. හරි. සමහර ආලෝක කිරණ මෙයාගේ පෘෂ්ඨයෙන් ඉවතට ගමන් කරනවා. නිර්ගත වෙනවනේ. හරි. සමහර ආලෝක කිරණ අතුරු මුහුණක ඔස්සේ ගමන් කරනවා. එන්න මේ පාරේ. හරි. තවත් ආලෝක කිරණ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන වුණා. හරි. අපිට ආලෝක කිරණ නිරීක්ෂණය කරන්න නම් මොකද වෙන්න ඕනේ? ආලෝක කිරණ නිරීක්ෂණය කරන්න නම් එයා මේ මාධ්‍යයෙන් ඉවතට එන්න. මේ පැත්තේ ඇහැ කියලා තියෙන කෙනෙක්ට ආලෝක කිරණ සෙට් එක පේන්න නම් එයා අනිවාර්යෙන්ම එළියේ ඉඳලා මේ ටික දකින්න. හරි. එතකොට මේ ওই විදිහට එක දකිද්දී මම කෙනෙක්ට දෙන්න පුළුවන් මේක මෙහෙම විතරද යන්නේ. මෙහෙම විතරක් නෙවෙයි මෙහෙටත් යනවා. ඒව අඳින්න බෑනේ. හරි. ඒතර මේ යන කෙනාගේ ආලෝක කිරණ සෙට් එක උඩින් ඉන්න කෙනෙක්ට පේන එක හේතුවකින් හැදිච්ච ආලෝක ලපයක්. වෘත්තාකාර ආලෝක ලපයක් තියෙනවා වගේ තමයි ආ දකින්නේ. හරි. මෙහෙට යන ආලෝකෙ ඇතුළට යනවා. හරි. මෙහෙම යන්නේ හැමතැනටම යනවා. හරි. එතකොට මෙයා නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතෙන්ට ගන්න තියෙන ආලෝක කිරණ ටික විතරයි. මෙයා නිරීක්ෂණය කරන්න බෑ. එයා නිරීක්ෂණය කරන්න බැරි. එයා වාතයට ගියේ නෑනේ. එයා ඇහැයිකට එන්නේ නෑ. එයා හපුව යන්නේ හිටපු මාධ්‍යයකට. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක්. පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක් වුණාට පස්සේ එයා බලන්න බෑනේ ඉතින් එළියේ ඉන්න කෙනෙක්. හරි. එතන මෙන්න මෙතනින් ඔය වෙලේ නතර කරනවා. ඒ නිසා කවුරු හරි කෙනෙක් දකින්නේ මේක ආලෝක ලපයක් වගේ. මෙන්න මේ වගේ කෙනෙක් විතර තමයි දකින්නේ. හරි. ඔන්න ආලෝක ලපේ හරියටම වෙනවා. හරිද? එතන මෙතෙන්දී කෝණේ C. මෙන්න මේ කෝණේ C. හරි. මේක මේක H. එහෙනම් මේක C නම් මෙන්න මේ කෝණේ C. න්‍යාංශ කාණ්ඩ එහෙනම් අපිට කියන්න පුළුවන් tan C සමානයි R බෙදීම H. එහෙනම් R සමානයි H tan C කියලා ලියන්න පුළුවන්. හරි. ඔන්නෝක තමයි මෙයාගේ R සඳහා ප්‍රකාශය. හරි. දැන් tan C හොයා ගන්න පුළුවන් sin C ගන්නවා.
හරි හරි නේද ඔය සෙට් එක දාගන්න මෙතන දාගන්න ලක්ෂාකාර ආලෝක ප්‍රභවයකින් ලක්ෂාකාර ආලෝක ප්‍රභවයකින් ලක්ෂාකාර ආලෝක ප්‍රභවයකින් ලක්ෂාකාර ආලෝක ප්‍රභවයකින් ආලෝක කිරණ ආලෝක කිරණ ආලෝක කිරණ සෑම දිශාවකටම ගමන් කරයි ආලෝක කිරණ සෑම දිශාවකටම ගමන් කරයි ඒ අනුව මෙහිදීද 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 ආලෝක කිරණ ගමන් කරන අතර ඒ අනුව මෙහිදීද ආලෝක කිරණ ගමන් කරන අතර ඒ අනුව මෙහිදීද ආලෝක කිරණ ගමන් කරන අතර එම ආලෝක කිරණ වලින් කොටසක් පමණක් එම ආලෝක කිරණ වලින් කොටසක් පමණක් එම ආලෝක කිරණ වලින් කොටසක් පමණක් වාතයට නිර්ගත වීම සිදුවේ වාතයට නිර්ගත වීම සිදුවේ එම නිසා වාතයේ සිටින නිරීක්ෂකයෙකුට මේ ආලෝක ලපයක් ලෙස දිස්සේ මේ වෘත්තාකාර ආලෝක ලපයක් ලෙස දිස්සේ මේ වෘත්තාකාර ආලෝක ලපයක් ලෙස දිස්සේ හරි නේද අර 4 වෙනි පිටුවේ 6 වෙනි MCQ ගන්න
හතරවෙනි පිටුව 6 වෙනි MCQ අගලන ඊනඩ දෙයක් හරි 6 වෙනි MCQ එක 6 වෙනි MCQ එක මොකක්ද කියලා තියෙන්නේ ඒ කියන මෙහෙම කතන්දරයක් ජල පෘෂ්ඨයක සිට 0.8ක් පහළින් ලක්ෂාකාර ආලෝක ප්‍රභාවයක් ජලය තුළ තබා ඇත. ජලය තුළ 0.8 මීටර දුරකින් කෙනෙක් තියලා තියෙනවලු. ආලෝක ප්‍රභාවයක් ජලය තුළ තබා ඇත. ජලයේ වර්තනාංකයේ සිම්පල් n නම් ආලෝකය ජල පෘෂ්ඨය හරහා පිටතට පැමිණෙහි පෘෂ්ඨයේ මත පවතිනක්සේ පෙනෙන විශාලතම වෘත්තාකාර ප්‍රදේශය අරයහන්. හරි. මෙයාගේ අරගෙන ඉන්න මේ කෝණේ C. එහෙම නෙමෙයි මෙයාලා කියන්නේ. මෙයාලා මෙහෙම යනවා. මෙයා C. හරි. ඒ කියන්නේ මෙන්න මේ කෝණේ C R ගගේ තමයි ඉන්නේ. දැන් අපි දන්නවා එහෙමනම් tan C සමානයි R බෙදීම 0.8ක් වෙන්න ඕනි. එහෙනම් 0.8යි tan C සමානයි R. හරි. දැන් පළවෙනි උත්තරෙත් ඔක තියෙනවා 0.8 ඉන්නවා. දෙවෙනි උත්තරේ නන්නේ. හරි මොනවද tan C හොයාගන්න බෑ. හරි. tan C හොයන්න මොකද කරන්න වෙන්නේ? C හොයාගන්න වෙන්නේ. C හොයාගන්න නම් වර්තනාංකය දීලා තියෙනවා. n වාරයක් sin C සමානයි 1 වාරයක් sin 90. sin 91යිනේ. sin C සමාන 1/8. හරි අපි කලින් කිව්වා sin නගයක් දීලා තියෙනවා නම් tan හොයන්න දැනගන්න ඕනේ කියලා. මෙයා C නම් සම්මුඛ පාද 1යි මෙයා n. එහෙනම් මෙයා n වර්ගයේ ඉන්න 1 වර්ගමූල වෙන්නේ. හරි. එහෙනම් මෙයා එනවා 0.8යි. tan කියන්නේ කාටද? සම්මුඛ පාදය. එදීම පත්ත පාදය. හරි. ඔක සමාන 0.8 වෙදීම n වර්ග වෙන එක වෙන්න ඕන. ඒතර ගන්න වෙන උත්තර 4 කි. හරි. උත්තර 4. හරි. හරි. 4 වෙනි උත්තරේ තමයි ගන්න. හරි නේද? අග්ගර දාගන්න. හරිද? ඊට පස්සේ දාන චූටි මාතෘකාවක්
විරල මාධ්‍යයක සිට පොඩි මාතෘකාවක්. විරල මාධ්‍යයක සිට විරල මාධ්‍යයක සිට විරල මාධ්‍යයක සිට විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයක පවතින වස්තුවක් විරල මාධ්‍යයක සිට ගහන මාධ්‍යයක පවතින වස්තුවක් ගහන මාධ්‍යයක පවතින වස්තුවක් නිරීක්ෂණය කරන විට එය එසවි පෙනීම හරි ආලෝක කිරණයක් ගහන මාධ්‍යයක මොකක්ද වස්තුවක් ගහන මාධ්‍යයක දිව තියනවා කියලා දන්නවද? එතන මෙතන වස්තුවක් තියෙනවා. හරි. මෙයාගෙන් එළින්ම යන ආලෝක කිරණය අභිලම්භය ඔස්සේ ගමන් කරන ආලෝක කිරණය වර්තනයකින් තොරව තමයි ගමන් කරන්නේ. හරි. අපිට කවුරු හරි කෙනෙක් නිරීක්ෂණය කරනවා නම් ආලෝක කිරණ දෙකක් ඕනේ. මම මේ ගන්නේ ඉතා කුඩා කෝණයකින් මෙහෙම ගමන් කරන ආලෝක කිරණ. මේ ආලෝක කිරණය මෙන්න මේ දිශාවට ගමන් කරනවා. හරි. මේ ආලෝක කිරණය මේ දිශාවට ගමන් කරනවා. ඒ දිශාවට ගමන් කරද්දී අපිට මේ ආලෝක කිරණය පේන්නේ මෙන්න මේ වගේ පාරකින් දෙනවා. හරි. අපිට එයා පේන්නේ මෙන්න මේ පාරින් නම් එනවා. මේ පාරෙන් නම් එනවා වගේ පේන හින්දා අපිට දැනෙන්නේ මෙන්න මේ වස්තුව මෙන්න මේ වගේ තැනක තියෙනවා. හරි. මේ ගැඹුර අපි හිතමු y කියන. මෙයා අපි හිතමු x කියන. හරි. මේ ලොකු කෝණය මෙන්න මේ ලොකු කෝණය r. ඒකයි කියනකො මේ කෝණය i මෙන්න මේ චූටි කෝණය සිම්පල් r. හරි. චූටි කෝණය සිම්පල් r නම් මෙන්න මේ කෝණයගේ සිම්පල් r. මේ කෝණය i නම් මෙන්න මේ කෝණය කැපිටල් r. හරි. මේ දුර අපි හිතමු d කියලා. දැන් දාන්න ඉස්නේ මෑගේ වර්තනාංකයෙන් මෑගේ වර්තනාංක 1යි. හරි. n වාරයක් sin r සමානයි 1 වාරයක් sin i. හරි. දැන් අපිට ලියන්න පුළුවන් මෙහෙම n වැඩි කිරීම sin r සමාන 1 වාරයක් sin i. දැන් ඕකේදී මෙන්න මේ ත්‍රිකෝණය සැලකුවොත් මෙයා මෙහෙම යන්නකො o capital I B C කියලා ලියන්නම්. O B C කියන ත්‍රිකෝණය සැලකුවොත් නම් ඕකේ කර්ණයගේ දන්නේ නැහැනේ. මේකේ කර්ණයගේ දන්නේ නැහැ. මේ ත්‍රිකෝණේ කර්ණයගේ දන්නවද? ඒක දන්නේත් නැහැ. හැබැයි මම කලින් කිව්වා මෙන්න මේ අපි ගන්න ආලෝක කිරණේ මෙයාට ගොඩක් ආසන්න කෙනෙක් තියෙනවා. මෙන්න මේ රේඛාවට ගොඩක් ආසන්න ආලෝක කිරණයක් තමයි ගත්තේ. ගොඩක් ඒ ආසන්න වෙනවා කියන්නේ R ගයයි I ගයයි ඉතා කුඩායි. හරි. R ගයයි I ගයයි ඉතා කුඩායි. එයාලා ඉතා කුඩා වෙද්දී අපිට ලියන්න පුළුවන් sin ගයන් සමානයි tan ගයන්.
හරි sin එකේ tan එකේ සමානයි කියලා ලියන්න පුළුවන්. එහෙනම් අපිට මෙයා නිකන් මේ වගේ ලියන්න පුළුවන් නේද? n සමානයි sin i ඉන්න තැනට දාන්න පුළුවන් tan i. මෙයා ඉන්න තැනට දාන්න පුළුවන් tan r කියලා. හරි. දැන් tan i කියන්නේ කාටද? tan i කියලා කියන්නේ i එක තුනේ මෙන්න මෙයාගෙන්නේ. හරි. tan i කියලා කියන්නේ සම්මුඛ පාදයේ d බෙදන්න බද්ධ පාදයේ x. හරි. tan r කියලා කියන්නේ සම්මුඛ පාදය d බෙදන්න උස y. d කියනවා n සමානයි y බෙදීම x කියලා. හරි. n කියව වර්තනාංකය. නම් වර්තනාංකය කියන කෙනා සමානයි y කියවේ කාටද? y කියවේ මෙතන මෙතෙන්ට තියෙන ගැඹුරට. හරි. මෙතන මෙතෙන්ට තියෙන ගැඹුරට අපිට කියන්න පුළුවන් සත්‍ය ගැඹුර කියලා. මෙයාට ලියන්න පුළුවන් දෘශ්‍ය ගැඹුර. හරි. සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සමානයි වර්තනාංකය කියලා ලියන්න. හරිද? හරිද? හරි. ඔය සෙට් එක දාලා
හරි මෙහෙම දාගන්න. හරි මෙහෙම දාගන්න. මෙහිදී වර්තනාංකය ලෙස භාවිතා කළ යුත්තේ මෙහිදී වර්තනාංකය ලෙස භාවිතා කළ යුත්තේ නිරීක්ෂකයා සිටින මාධ්‍යයට සාපේක්ෂව නිරීක්ෂකයා සිටින මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකයේ වේ. දෙවන මාධ්‍යයේ වර්තනාංකයේ වේ. දෙවන මාධ්‍යයේ වර්තනාංකයේ වේ. හරි. අපි වර්තනාංකය කියලා දාන්න ඕනේ නිරීක්ෂකයා ඉන්න මාධ්‍යයට සාපේක්ෂව අනිත් කෙනාගේ වර්තනාංකය. නිරීක්ෂකයා ඉන්නේ මේ වාතේ. ආදේට සාපේක්ෂව තමයි මෙයාගේ වර්තනාංකය ගන්න. හරි. බැරි වෙලා හරි හිතන්න නිරීක්ෂකයාට මේක ඇතුලේ කියලා. එහෙම නම් ගන්නවනේ යාට සාපේක්ෂව වාතයේ වර්තනාංකය. හරි. ඒතර වාතයට සාපේක්ෂව කාගේ හරි වර්තනාංකය එන්නම් මෙයාට සාපේක්ෂව මෙයාගේ වර්තනාංකය. මෙයාට සාපේක්ෂව වාතයේ වර්තනාංකය කොහොමද ලියන්නේ? ඒක නේ යට එන්නේ. හරි. එතකොට මේ කවුරු හරි කෙනෙක් ජලය තුල ඉඳලා එළියේ තියෙන වස්තුවක් දෙහා නිරීක්ෂණය කරනවා නම් ආගේ වර්තනාංකය ජලයට සාපේක්ෂව මෙයාගේ වර්තනාංකය එකට වඩා අඩු උත්තරයක්. එකට වඩා අඩු උත්තරයක් වෙද්දී හරි මේක එකට වඩා අඩු වෙනවා. මේ වර්තනාංකය එකට වඩා අඩු වෙනවා. එකට වඩා අඩු වෙන නම් සත්‍ය ගැඹුරට වඩා දුෂ්ට ගැඹුර කියන කෙනා වැඩි වෙන්නේ. හරි. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ජලය තුල ඉඳලා හරි එළියේ ඉන්න වස්තුවක් දිහා නිරීක්ෂණය කරනවා නම් එයාට පේන්නේ ඒක සත්‍ය වශයෙන්ම තියෙනකට වඩා ඇති. අපි වාතේ ඉඳලා ජලයේ තියෙන කවුරු හරි කෙනෙක් දිහා නිරීක්ෂණය කරලා අපිට පේන්නේ එසවිලානේ. අපි පැත්තට මංගානේ පේන්නේ. හරි. වතුරේ ඉඳලා කවුරු හරි කෙනෙක් එළියේ බැලුවොත් එහෙම එයාට පේන්නේ ඒක තීරණයට වඩා ඈත පවතිනවා. හරි. එහෙම කෙනෙක් තමයි වෙන්නේ. එහෙනම් වර්තමාන කියලා අපි ආදේශ කරනවා නිරීක්ෂණය කරන මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍ය වර්තනාංක. හරි. හරිද? ඊළඟට මේකේ මෙන්න මෙහෙම කතන්දරයක් ලියන්නත් පුළුවන්. මේ සත්‍ය ගැඹුර කියන කෙනා කාලෙන් බෙදුවොත් කවුද එන්නේ? සත්‍ය ගැඹුර මොකක් හරි කෙනෙක් කාලෙන් දුරක් කාලෙන් බෙදුනේ වේගය. හරි. ඒතර වර්තනාංකය තව විදිහකට ලියන්න පුළුවන් මෙහෙම. සත්‍ය වේගය බෙදීම දෘශ්‍ය වේගය කියලා ලියන්නත් පුළුවන්. හරි. ඔන්න ඔකත් ගන්න. වර්තනාංකයේ සමානයි සත්‍ය වේගය බෙදීම දෘශ්‍ය වේගය. ඕකත් සමීකරණයක් විදිහට දාන්න.
හරි නේද? ඊළඟ මේ හිතන්න මේ වගේ වීදුරු කුට්ටියක් තියෙනවා ධනතම T. මෙයා වර්තමානකය. හරි? මෙයා එතකොට අපිට එසවිලා පේනවා කිසියම් ප්‍රමාණයක. මෙන්න මේ එසවිලා පෙනෙන ප්‍රමාණයට අපි කියනවා දෘශ්‍ය විස්ථාපනය කියලා. හරි? මේ උස අපි වලක්කේ y කියලානේ. සත්‍ය ගැඹුර y කියලා ගත්ත දෘශ්‍ය ගැඹුර x කියලා ගත්තා. හරි? එතකොට මේ අපි d කියන කියන්නේ දෘශ්‍ය විස්ථාපනය. දෘශ්‍ය විස්ථාපනය කියන්නේ සත්‍ය ගැඹුරේ දෘශ්‍ය ගැඹුර අඩු කළාම වෙන කෙනා කොච්චරක් එසවිලා දිනවද කියන්නේ. හරි? දෘශ්‍ය විස්ථාපනය සමානයි සත්‍ය ගැඹුර. හරි? සත්‍ය ගැඹුර කියන්නේ t කියලා ගමු. දෘශ්‍ය ගැඹුර. හරි. දෘශ්‍ය විස්ථාපනයේ t සමානයි t කින් අඩු කරන්න ඕනේ x. අපි දන්නවා වාර්තාංකයේ සමානයි සත්‍ය ගැඹුර දින දෘශ්‍ය ගැඹුර. එන x සමානයි t බෙදීමේ. එන d සමානයි t ඍණ t බෙදීමේ. එන d සමානයි t වාරයක් එක ඍණ එකයට n කියලා ලියනවා. හරි? මෙන්න මේක තමයි දෘශ්‍ය විස්ථාපනය කියන්නේ. හරි? හරි මෙහෙම දාන්න. දෘශ්‍ය විස්ථාපනය යනු දෘශ්‍ය විස්ථාපනය යනු නිරීක්ෂිත වස්තුව දෘශ්‍ය විස්ථාපනය යනු නිරීක්ෂිත වස්තුව කොපමණ ප්‍රමාණයක් එසවි පවතීද යන්නයි. කොපමණ ප්‍රමාණයක් එසවි පවතීද. හරි? ඔය සෙට් එක දාගන්න. හරි නේද? ඊළඟට මේ හිතන්නකෝ වර්තමානක වෙනස් වීදුරු කුට්ටි ගොඩක් තියෙනවා කියන්නේ. හරි? වර්තමානක වෙනස් වීදුරු කුට්ටි ගොඩක් තියෙනවා. එතකොට මේ ඔය එකින් එකට අනිවාර්යයෙන්ම මේ දෘශ්‍ය විස්ථාපනය තියෙනවා. හරි? මෙයා T1 T2 T3 T4 T3 T4 මෙහෙම Tn වෙනකන් ඉන්නවා නේද? ඒතර එක්කෙනාගේ දෘශ්‍ය විස්ථාපන තියෙනවා. හරි? මෙයා විසින් මෙයා තියෙන කෙනා ඔසවනවා, මෙයා මේ වැඩේ කරනවා, මෙයා කරනවා, හැමෝම කරනවා. එතකොට මුළු දෘශ්‍ය විස්ථාපනය කියන්නේ එක් එක්කෙනා විසින් ඇති කරන ලබන දෘශ්‍ය විස්ථාපන වල එකතුව. හරි? හොඳට මතක තියාගන්න මේකෙන් ගානක් හදනවා නම් සත්‍ය ගැඹුර දෘශ්‍ය ගැඹුර කතන්දරේ දාන්න බෑ. හරි? මේක දාලා තමයි දෘශ්‍ය ගැඹුර හොයන්න දෙන්නේ. හරිද? දෘශ්‍ය ගැඹුරක් හොයන්න පුළුවන් නේද? d දන්නවා නම් මේ ඔක්කොම ටික එකතු කරලා එකෙන් d අඩු කරා නම් දෘශ්‍ය ගැඹුර හම්බෙයි. හරි? d සමාන අපිට ලියන්න පුළුවන් t එක ඍණ එකයට n1 මෙයා n2 මෙයා n3 මෙයා n4 කියලා ගන්න. මේකෙන් n කියලා ගන්න. මෙහෙම එකතු කරන්ද කොහෙට යනකම් තියෙන මුළු වීදුරු කුට්ටි ගානේ ගන්න. හරි? හොරියන්. හරි. මෙහෙම දාලා වීදුරු කුට්ටි විශාල ප්‍රමාණයක් තබා ඇති විට x
ඇති කරන ලබන මුළු දෘශ්‍ය විස්ථාපනය 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 එක් වීදුරු කුට්ටිය මගින් ඇති කරනු ලබන එක් වීදුරු කුට්ටිය මගින් ඇති කරනු ලබන එක් වීදුරු කුට්ටිය මගින් ඇති කරනු ලබන दृश्य विस्थापनयन्ति दृश्य विस्थापनयन्ति दृश्य विस्थापनयन्ति बीजैक्येन समानते बीजैक्येन समानते हरे ඔය සෙට් එක දාගන්න හරි ඔය දාගලා පිටුව තුනේ පළවෙනි MCQ එක ගන්න පස්වෙනි එක කරන්න 9 කරන්න හරි ගණන් තුනක් ගන්න ටක් එනඩි පහක් ගන්න හරි පළවෙනි එක හරි සාමාන්‍යයෙන් මේ මාධ්‍ය එකක් විතරක් තියෙනවා නම් ගාන හදන්න පුළුවන් සත්‍ය ගැඹුරු දෘශ්‍ය ගැඹුරු පාවිච්චි කරලා. හරි. මාධ්‍ය කිහිපයක් තියෙනවා නම් සත්‍ය ගැඹුරු දෘශ්‍ය ගැඹුරු දාන්න බෑ. එහෙනම් දාන්න වෙන්නේ ඔය දැන් කියව කතන්දර. හරි. පළවෙනි ගාන කියනවා රූප සටහනේ දැක්කන ආකාරයේ රුජුගානාශ්‍රාකාර වීදුරු කුට්ටිය වර්තනාංකය 4 බෙදීම 3ක් වූ ජලය තුල තබා ඇත. හරි අපිට කියන එතකොට මෙන්න මෙයාගේ වර්තනාංකය 3යි ජලය. ජලයට සාපේක්ෂ වීදුරු වල වර්තනාංකය 5 බෙදීම 4යිලු. ජලයට සාපේක්ෂ වීදුරු වල වර්තනාංකය දීලා තියෙනවා. 5 බෙදීම 4යි කියන එක දීලා තියෙනවා ජලයට සාපේක්ෂ. වර්තනාංකය ජලයට සාපේක්ෂව වීදුරු වල මේක දීලා තිබ්බේ වාතයට සාපේක්ෂව ජල වර්තනාංකය ඒක 4 බෙදීම 3යි කියලා දීලා තියෙනවා. හරි. සමීකරණ ආදේශ වෙද්දී නිරීක්ෂකයාට සාපේක්ෂව නිරීක්ෂකයා ඉන්න මාධ්‍යයට සාපේක්ෂ වර්තනාංක පාවිච්චි කරන්න ඕනේ. අපි ඉඳලා වෙන මේ ගෝලක්ෂය ඉහළින් ටික කක්ෂික බලනකොට ද්‍රව වායු අන්තර්පෘෂ්ඨයේ සිට ඇති දුර හරි අපි යන්නේ මෙන්න මේ පෘෂ්ඨයේ ඉඳලා මේ වස්තුව නිරීක්ෂණය කරන තැනට තියෙන දුර තමයි යන්නේ. මෙන්න මේ දුර තමයි යන්නේ. මේක සෙන්ටිමීටර් 4යි කියලා දීලා තියෙනවා. මේක සෙන්ටිමීටර් 5යි කියලා දීලා තියෙනවා. හරි. අපි දන්නවා නිරීක්ෂණය කරන මාධ්‍යයට සාපේක්ෂව වර්තනාංකය දාගන්න ඕනේ එහෙනම්. මෙන්න මේ WNG කියලා කියනවා. කියන්නේ
වාතයට සාපේක්ෂව මෙන්න මෙයාගේ වර්තනාංගය කියන අපි හදාගන්න ඕනේ. වාතයට සාපේක්ෂව මෙයාගේ වර්තනාංගය. හරි. ඒක ගන්න කිව්වා. මෙන්න මෙයාව ගුණ කරන්න මෙයා. හරි. මෙයා 4 බෙදීම 3. මෙයා 5 බෙදීම 4යි. වර්තනාංග කියන 5 බෙදීම 3යි. හරි. ඔන්න ඒක හොයාගන්න. විශේෂතාවය D සමානයි. D වන්දන D සමානයි. D වගේ 4 වාරයක්. එක වෙන එකයට කියන්නේ 4 බෙදීම. ඒකට එකතු කරන්න 5 වාරයක්. එක ඍණ එකයට 5 බෙදීම. D සමානයි 4 වාරයක්. මේ තුන උල්ට මෙයයි. එක ඍණ 3 බෙදීම 4යි. ධන 5 වාරයක්. එක ඍණ 3 බෙදීම 5යි. මේක ඇතුළට සුළු කළොත් 4 වාරයක් එකයට 4 ධන 5 වාරයක් 5න් 2. මේක ප්‍රථම 1යි. මේක ප්‍රථම 2යි. D යනවා සෙන්ටිමීටර් 3යි. මේ ඉන්නේ දෘෂ්ටි විස්ථාපන. හරි. අපි යන දෘෂ්ටි විස්ථාපනය නෙවෙයි. දෘෂ්ටි කියනවා x සමානයි 9න් අඩු කරන්න 3ක්. මේ දෙක එකතු කරන මෙයයි. ඒතර සෙන්ටිමීටර් 6යි. හරි. උත්තර ගන්න පුළුවන් 4යි උත්තරේ. හරි සුපුරේ වගේ නෑ. එකම සමීකරණ අවශ්‍ය කරගියා. හරි. ගානේ පස්වෙනි ගානේ කියනවා මෙහෙම තොන්දරයක්. වර්තනාංකයේ 3 බෙදීම 2 හා ඝනකම සෙන්ටිමීටර් 6ක් වූ වීදුරු තහඩුවක් තුළින් කෙලින් බැලුව විට මුල් පිටුව ඉසවි ඇත්තාක් මෙන් පෙනුනේ. කොච්චරක් එසවිලාද කියලා නම් ඔය අහන්න දෘෂ්ටි ස්ථාපන. ඉසවිලා තියෙන ප්‍රමාණයක් නෑහනේ. ඒ දෘෂ්ටි ස්ථාපනය කියලා ඉතින් උදාහරණ නෑ නේ කියලා. නෑ කියලා කියන සෙන්ටිමීටර් 6යි. මෙතන කොලයක් කියලා තියෙනවා. මෙන්න මේ D සමානයි T වාරයක් රින එකේ. T ගගේ 6යි. එයාට උඩට මාරුව 3න් 2යි. D සමාන 6 වාරයක් 3න් 1යි 3න් 1 සෙන්ටිමීටර් 2යි කියලා. හරි. එන ගෙලින් වෙන උත්තර සරලව සෙන්ටිමීටර් 2යි. උත්තරේ ඊයේද? තුන්වෙනි උත්තරේ. හරි. ඊට පස්සේ කිව්වේ 9. හරි. කොට කරගන්න. පස්වෙනි එකේ අහලා දෙන්නේ එසවිලා තියෙන කොච්චරකින් එසවිලාද කියලානේ. ඒ කියන්නේ එයාගේ ඊළඟ තියෙන්නේ මේ දෘශ්‍ය විස්ථාපන. හරිද? හරිද? ඊළඟට 9 එක. 9 ගාන කියනවා පැත්තක දිග සෙන්ටිමීටර් 24ක් සහ වාතන
කීයද තමයි නිකන් පැත්තක දිග සෙන්ටිමීටර් 24ක් වෙච්ච කෙනෙක් ඉන්නවලු ආගේ වර්තනාංගයේ කැල්සියම් 5යි කියලා කියනවා. ඊට පස්සේ යන වීඩියෝ කුට්ටියෙන් එකකින් බැලුවා. එම නැති සිට සෙන්ටිමීටර් 12ක් දුරින් වයිබ් වල ඇතිවෙන්නේ. එතකොට යා ඉන්නේ වායු වල තියෙන්නේ ඇත්ත දුර නෙවෙයි සෙන්ටිමීටර් 12ක් දුරේ තියනවා වගේ වෙනවා. ඇත්ත දුර දන්නේ නැහැ. හරි. මේක 24යි කියලා දීලා තියෙනවා. එහෙනම් දැන් අපෙන් අහනවා මෙහෙම කතන්දර. අනිත් පැත්තෙන් බැලුවාට පස්සේ කොපමණ දුරකින් වායු වල තියනවද කියලා අහනවා. හරි. වෙන මේ දුර කීයද කියලා තමයි අහන්නේ. අපිට පුළුවන් වර්තමානයේ ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර දාන්න පුළුවන්. හරි. එහෙනම් සමාන වර්තමාන ගැඹුර දුන්න කැල්සියම් 5යි නැත්නම් 3 බෙදීම 2යි කියලා දුන්නා. සත්‍ය ගැඹුර අයිට ගන්න නැහැ. දෘශ්‍ය ගැඹුර ඒක 12යි කියලා දුන්නා. නෑ ගැඹුර 6යි. y සමානයි 18යි කියලා. හරි. දැන් ආයි දාන්න. සත්‍ය ගැඹුර දැන් 24 වෙනවා. දෘශ්‍ය ගැඹුර x තමයි අහන්නේ. n 3 බෙදීම 2යි. 24න් 18ක් ගියාම 6යි. 2යි x සමානයි සෙන්ටිමීටර් 4යි කියන්නේ. හරි. तो උත්තරේ ඊගේ පස්වෙනි උත්තරේ. ඔන්න උත්තරේ. ලයික් දෙනවා නේද?